මූර්ත 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 කියන වචනේ මූර්ත. හරි නේද උමේෂි? හරි සර්. හරි නේද? හරිද පුතේ වරුණ? ඉන්නින්දා ජුට්ටයි. හරි සර්. ගෑල්ලම ටික හරිද? තිලෙනි හරිද පුතේ? හරි සර්. right. බලන්න මොකද්ද කියන්නේ කියලා. සහනාධාරයක් කියන්නේ මොකද්ද? හිතකර රහිතකර ප්‍රතිවිපාක. මෙතන කියනවා අපි ඔය නිවුස් එකකට දකින්න දෙයක් ඔය කියන්නේ. ඒ කියන්නේ පොහොර සහනාධාරයක් කියන එකක් මිනිස්සු බලාපොරොත්තු වෙනවානේ. ඔය පහුගිය කාලේ ලොකෝට කතා වෙච්ච මාතෘකාවක්. සහනාධාර ලබා දෙනවා කියන එක පෞද්ගලිකව නිෂ්පාදකයා දිරිමත් කරන රජය කරන වැඩපිළිවෙලක්. නිෂ්පාදකයාට යම්කිසි chance එකක් සහනයක් ලබා දෙනවා නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා. එතකොට රජය විසින් බලාපොරොත්තු වෙනවා මේ මිනිහකින් ඊට වඩා වැඩි දෙයක්, වැඩි ප්‍රොඩක්ෂන් එකක්. ඒ බලාපොරොත්තුවත් එක්ක මේ මිනිස්සුන්ට උදව්වක් විදියට මොන හරි උදව්වක් රජය විසිනුත් සිද්ධ කරනවා. ඕකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? පොහොර සහනාධාර ලබා දෙනවා කියලා. පොහොර සහනාධාරය ලබා දුන්න එක අත්හිතෝප හින්දා විපක්ෂය හොඳ පාඩමක් ඉගෙනනවලු. ඔහොම කතාවක් නේද ඔකේ තියෙන්නේ. එහෙනම් පුතේ ඔය කතා කරන්න ඔය කියන්නේ අපි මේ සිලබස් එක යටතේ ඉල්ලුම සැපයීම කියන පාඩම යටතේ ඉගෙන ගන්න ඕන ඔය වගේ ප්‍රායෝගික කරුණු. සහනාධාරයක් දුන්නාම කොහොමද මේ නිෂ්පාදකයට මොනවාද හම්බෙන වාසි? සහනාධාරයක් හරහා සහනාධාරයක් කියන දේ කොච්චර දුරට නිෂ්පාදකයට බලපෑමක් තියෙනවද කියන එක මේකෙදි කතා කරමු අපි දෙවනි පාඩම යටතේ. සහනාධාරයක් කොච්චර දුරට effectiveද? මේකේ ප්‍රතිවිපාක මොනවාද? සහනාධාරයක් දුන්නාට පස්සේ නිෂ්පාදකයා කොච්චර දිරිමත් වෙනවද? සහනාධාරයක් දුන්නාට පස්සේ පාරිභෝගිකයා කොච්චර දිරිමත් වෙනවද? හරි ඔය කියන දේවල් ගැන තමයි මෙතෙන්දි කතා කරන්නේ. හරි right. රවිෂ good morning. දැන් දාවේ morning මොකෝ පරක්කු ෆෝන් චාර්ජර් ගහලා තිබ්බද right බලන්න සහනාධාර දීමේ හිතකර අහිතකර ප්‍රතිවිපාක ඊට පස්සේ මූර්ත සහ මූල්‍ය සහනාධාර ලබා දීමේ ක්‍රම අතර වෙනසක් පවතීද? මූල්‍ය සහ මූර්ත සහනාධාර. මූර්ත සහ මූල්‍ය සහනාධාර කියන්නේ පුතේ මූර්ත කියන්නේ අපි භාණ්ඩයක් දෙනවා. ෆිසිකලි දෙන දෙයක්. ඒ කියන්නේ පොහොර සහනාධාරය කියන එක මූර්ත සහනාධාරය. ඊට පස්සේ මූල්‍ය සහනාධාරයක් කියන්නේ මුදලින් කරන උදව්. කෙලින්ම අපි භාණ්ඩ නෙමෙයි දෙන්නේ මුදල්. මුදල් දීලා කියන මෙන්න මේ දේ කරන්න. මේ දේ කරන්න කියලා මුදල් දෙනවා. කියන්නේ පොහොර ගන්න කියලා සල්ලි ටිකක් දෙනවා. හරි ඒතකොට පොහොර පැකට් එක දෙන එක මූර්ත සහනාධාරය. පොහොර ගන්න කියලා සල්ලි දෙන එක මූල්‍ය සහනාධාරයක්. හරි right. ඔන්න ඔය වගේ ওই දේවල් අපි කතා කරනවා ඉස්සරහට. මම කිව්වේ මේ විෂය ගොඩාක් ප්‍රායෝගිකයි කියලා පෙන්වන්න තමයි මම ඔය කේස් ටික පුතේ ඔයාලට දැම්මේ. right. එන්න ටියුට් එකට යන්. ඔන්න පළවෙනි ආර්ථික විද්‍යාව අවසාන කේස් එක. මේකත් ලියා ගන්න පුතේ ටක් ගාලා.
පැහැදිලිද? තිල්නි පැහැදිලිද? පේනව නේද මේක අවුලක් නැහැ? ඔව් සර් පේනවා. හරි හරි. එතන තියෙන උමේෂි ආදායම් බදු සහ මෙතන තියෙන වක්‍ර බදු මේ පැත්තේ ටිකක් තියෙනවා. කොතනද අහන්නේ? කීවෙනි එකද උමේෂි? කොයි ටිකද පුතේ? මේකද? බදු ඍජු බදු ආදායම් බදු සහ වක්‍ර බදු. දෙවෙනි එක සර්. රයිට්. දෙවෙනි. හරි. හරි මං කියවන්න. මේ රවීෂ මයික් එක ඔන් කරගන්නවා. මම ඔව් රයිට්. දැන් ලියන්න. ඉවර වුණාම මට කියන්න. බද්දක් යනු කුමක්ද? පළවෙනි එක. පළවෙනි පොයින්ට් එක බද්දක් යනු කුමක්ද? හරිනම් හරි කියන්න. හරි සර්. දෙවෙනි එක රජයක් බදු අය කරන්නේ ඇයි? හරි. රයිට්. තුන්වෙනි එක පුතේ අනිත් අය අවුලක් තියෙනවා නම් ඉක්මනට කියන්න. ලියලා නැත්තම්. තුන්වෙනි එක බදු කමා ඍජු බදු. බදු කමා ඍජු බදු වරහන් ඇතුලේ ආදායම් බදු. හරිද? හරි සර්. බදු සහ වක්‍ර බදු. හරි. වක්‍ර බදු වරහන් ඇතුලේ භාණ්ඩ හා සේවා මත බදු. වරහන් වහන්න. හරිද? හරි. ලෙස වර්ග කිරීමේ පදනම කුමක්ද? ලෙස වර්ග කිරීමේ පදනම කුමක්ද? හරිද? හරි සර්. ඊළඟ එක මුළු බදු ආදායමෙන් මුළු බදු ආදායමෙන් ඍජු බදු සහ
हाँ වක්‍ර බදු වර්ග කවර වැදගත්කමක් දරයිද කවර වැදගත්කමක් දරයිද හරිද වරහන් අතරේ ප්‍රතිශතය කවරේද හරි රයිට් ඊට පස්සේ ඊළඟ එක බදු මූලධර්ම මොනවාද හොඳ බීච් එකේදී අද බීච් එක රයිලදී බදු මූලධර්ම කවරේද ඊයේ රයිගම්පුරේ ඉඳියනේ ඔව් ඊයේ පාර්ලිමේන්ත ඊයේ ඉංගන්නෙක් වගේ ඉඳලා අද බීච් එකට හරිද හරි හරි right හරි මෙතනදී කතා කරමු දැන් සහනාධාර කියන්නේ එක පැත්තක් නේ ඕකේ අනිත් පැත්ත තමයි බදු රජය විසින් කරන්නේ වැඩිපුර මොනවද කරන්නේ බදු ගහන එක ටැක්ස් කියන්නේ ඔකට තමයි හරි මේක පුතේ කොටස් දෙකක් තියෙන මොනවාද ඍජු බදු සහ වක්‍ර බදු ඍජු බදු සහ වක්‍ර බදු කියලා කොටස් දෙකක් තියෙනවා ඍජු බද්දක් කියන්නේ කෙලින්ම පුද්ගලයා මත අය කරන බද්දක් වක්‍ර බද්දක් කියන්නේ මොනවාද වක්‍රාකාර භාණ්ඩ හා සේවා මත තමයි පනවන්නේ කියන්නේ අපිට ඇත්තටම බදු ගහනවාද කියලා අපි පැහැදිලි අවබෝධයක් අපිට නැහැ ඒ වගේ බදු තමයි අපි කියන්නේ වක්‍ර බදු කියලා හරි එහෙනම් බද්දක් කියන්නේ මොකද්ද බදු වල මොනවාද බලාපොරොත්තු වෙන රජයක් විසින් ඒ වගේම එතනින් එහාට ගියාම බද්දේ පළ විපාක මොනවාද කියන ටැක්ස් එකක් ගෙවුවට පස්සේ මොකද වෙන්නේ ඔය කියන දේවල් ගැන අපි කතා කරනවා ඉස්සරහට රයිට් එහෙනම් ඔය කියන දේවල් අපි දැන් බලනවා සාමාන්‍යයෙන් දන්න දේවල්නේ ඒ කියන්නේ බද්දක් කියන්නේ මොකද්ද බද්දක පළ විපාක මොනවාද ඔය අපි එදිනෙදා ජීවිතේදී හමු වෙන දේවල් හැබැයි අපි ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටි කෝණය ඒ කියන්නේ ඉකොනොමික් මේකේ තියෙන ඉම්පෝටන්ට් බව මොකද්ද වැදගත්කම මොකද්ද කියලා හරියට දන්නේ නැහැ දැන් මේ පාඩම යටතේ අපි දැන් ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ළමයි විදියට අපි බලනවා මේක කොහොමද හරි විදියට කරගන්නේ කියලා. හරි? රයිට්. එන පුතේ පළවෙනි කොටස. ඔයගොල්ලන්ගේ සිලබස් එකේ තියෙන පළවෙනිම කොටස. මෙන්න ලියා ගන්න. ආර්ථික විද්‍යාව. ලියමු. විද්‍යාව යනු ස්වභාවික සංසිද්ධි නිරීක්ෂණය අත්හදා බැලීම සහ ස්වභාවික සංසිද්ධි නිරීක්ෂණය අත්හදා බැලීම සහ න්‍යායික පැහැදිලි කිරීම හරහා විමර්ශනයට ලක් කිරීමයි. විද්‍යාව යනු ස්වභාවික සංසිද්ධීන් නිරීක්ෂණය අත්හදා බැලීම සහ න්‍යායික පැහැදිලි කිරීම හරහා විමර්ශනයට ලක් කිරීම වේ. පැහැදිලිද ලිව්වද හරිද? වරුණ හරිද? සනුනි හරිද පුතේ? කෙනෙක් හරිද? කවුරු හරි කියන්න හරිද? සනුනි කියන්න පුතේ. හරිද? අන්තිමට එක ලියා ගන්න බැරි වුණා නේද? අයියෝ මාරු වැඩි පොඩයි. ඉක්මනට ලියන්න. කියන්න බෑ. බලන්න වැඩි. හරිද? පේනවද සනුනි? ඔව් සර්. හරි. ලියාගන්න. කොහාගේ යාළුවද? තරු නෑනේ.
අවිෂා මොකක්ද ඇව්වස නෑ නෑ මම මුකුත් ඇහුවේ නෑ. මං ඇහුවේ සනුනිගේ. නෑ 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 මගින් නෙමෙයි ඇහුවේ. කවුද වයිලින් ගහන්නේ? ෂුවර්ද? ඕ බීච් එකේ හින්දාත් දන්න කට්ටිය අද අඩු. රැල්ල බා කරන්න තියෙන රැල්ල ගහන්නේ. රැල්ල සංචරණ සීමාවනේ මං එහෙ තියෙන රැල්ල එන්නේ නෑ. න්‍යායික පැහැදිලි කිරී. අර උඩ ටිකක් තියලා තියෙන්නේ ආර්ථික විද්‍යාව කියලා. ඔව්. සූර පප්පල වගේ. විමර්ශනයට ලක් කිරීම. ඒ කවුද ප්‍රශ්න ඇහුවේ රවිෂ? වරුණද? වරුණ ඇහුවේ. වරුණ ඇහුවොත් ඔව්. ඔවුන තමයි. වරුණ ඉන්නේ ගහේනේ ඉන්නේ වරුණ. වරුණගේ සිග්නල් වරුණ හංස. ගසක් උඩ සිටින මොන මිනිසා. ඊළඟ දවසේ අපි ක්ලාස් එක කරමු ගහක් උඩ. අද බීච් එකේ ගිහලා වරුණ උපහාර ක්ලාස් එකක් ඊළඟ දවසේ. හරි නේද? රයිට්. සමාජ විද්‍යාවක් ලෙස ආර්ථික විද්‍යාව බලන්න විද්‍යාව යන ස්වභාවික සංසිද්ධී නිරීක්ෂණය අත්හදා බැලීම සහ න්‍යායික පැහැදිලි කිරීම හරහා විමර්ශනයට ලක් කිරීමයි. බලන්න විද්‍යාවක් කියන්නේ ස්වභාවික සංසිද්ධිය. ඒ කියන්නේ දැන් කතා කරපු කේසස් ටික ඔක්කොම පුතේ අපි දන්නවා ප්‍රැක්ටිකලි අපි දකින දේවල්. නිවුස් වලට කියන දේවල් බං ඊට පස්සේ කඩේට ගියාම වෙන සිද්ධීන් ඊට පස්සේ මග තොටේදී වෙන දේවල් ඕවා තමයි අපි කතා කරේ. ඔය ඔක්කොම කේසස් ටික වෙන්නේ මොනවාද? අපි ප්‍රායෝගික ප්‍රැක්ටිකල් වෙන සිද්ධීන්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ හැසිරීම් රටාවන් එක්ක මේවා අධ්‍යයනය කරන්න පුළුවන්. මිනිස්සුන්ගේ හැසිරීම් රටාවන් තමයි පළවෙනියටම ආර්ථික විද්‍යාව කතා කරන්නේ. මිනිස්සුන්ගේ හැසිරීම් රටාවල නැත්තම් ආර්ථික විද්‍යාවක් කියන විෂයක් බිහි වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි කරන කියන දේවල් වල ආර්ථිකමය වැදගත්කම මේක ඉකොනොමි එකත් එක්ක කොහොමද ආර්ථික විද්‍යානුකූලව කතා කරන්න කියන එක තමයි පළවෙනියෙන්ම විෂය සම්පූර්ණ විෂය නිර්දේශය පුරාම දුහන්නේ. අපි ප්‍රථමයෙන්ම කතා කරන්නේ මොකද්ද මේ? සමාජීය විද්‍යාවක් විදියට ආර්ථික විද්‍යාව කියන විද්‍යා විෂය ගොඩනැගෙන විදිය. බලන්න ස්වභාවික සංසිද්ධීන් නිරීක්ෂණ අත්හදා බැලීම හා න්‍යායික පැහැදිලි කිරීම හරහා විමර්ශනයට ලක් කිරීමයි. විද්‍යා විෂයන්හි විමර්ශන ක්‍රමය ලෙස විද්‍යාත්මක ක්‍රමය යොදා ගනී. ඒ අනුව විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරනු ලබන ඕනෑම විෂයක් විද්‍යාවක් ලෙස සැලකිය හැක. මොකද විද්‍යාත්මක ක්‍රමය කියන්නේ? විද්‍යාත්මක ක්‍රමයක් කියන්නේ බං නිරීක්ෂණයක් පැහැදිලි කිරීමක්. දැන් මොකක් හරි ලැබ් එකක ගිහිල්ලා මොකක් හරි පරීක්ෂණයක් කරාට පස්සේ මොකද්ද වෙන්නේ? ඒකේ මොකක් හරි ප්‍රතිඵලයක් දෙනවනේ එළියට. දැන් මේක තමයි මේකේ ප්‍රතිඵලය. දැන් තනකොළවල ලෑල්ලක් දාලා වහලා තිබ්බට පස්සේ මොකද වෙන්නේ? මොකද වෙන්නේ? තනකොළ ටික දවසක් ඇද්දි මැරලා යනවා. ඊට පස්සේ අපි උපකල්පනය කරනවා මේකට පැවැත්ම සඳහා කාබන් ඩයොක්සයිඩ් වායුව ඇති කියලා. එහෙනම් මේ තනකොළ කියන එක අපි පරීක්ෂණයට ලක් කරන්නේ මොකටද? ස්වභාවික සංසිද්ධියක්. හැබැයි විද්‍යාත්මක ඔප්පු කිරීමක් සඳහා තමයි අර ලෑල්ලක් දාලා සෙල්ලමක් දාන්නේ. හරි? හරි. එහෙනම් විද්‍යා විෂයක් තුල ආර්ථික විද්‍යාව විද්‍යාත්මක විෂයක්. එහෙනම් අනිවාර්යෙන් පැහැදිලි කිරීමක් විමර්ශනාත්මක නිරීක්ෂණාත්මක නිගමනයක් මේ විෂය පුරාම හැම සංසිද්ධියක් තුළම තියෙනවා කියලා ඔප්පු කිරීමක් මේ විෂය හරහා අපි බලාපොරොත්තු වෙනවා. හරි? රයිට්. අර ස්වභාවික විද්‍යාව. උදාහරණ ලියාගෙන පුතේට ගන්න මෙලිය. හරි. රයිට්.
වන ස්වභාවික ලෝකය හා එහි සංසිද්ධීන් පිළිබඳ විධිමත්ව හා ක්‍රමානුකූලව විමර්ශනය කරනු ලබන විෂයන්නේ. ස්වභාවික ලෝකය හා එහි සංසිද්ධීන් පිළිබඳව විධිමත්ව හා ක්‍රමානුකූලව විමර්ශනය කරනු ලබන විෂයක්. වන උදාහරණ දීලා තියෙන භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, ජීව විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, ස්වභාවික විද්‍යාව විෂය. මම කියලා දෙන්නම්. සමාජ විද්‍යාව. මේක ලියමු ටක් ගාලා ලියාගන්න. සමාජයේ මිනිසුන්ගේ හැසිරීම, සමාජයේ මිනිසුන්ගේ හැසිරීම සමාජයේ මිනිසුන්ගේ හැසිරීම තර්කානුකූලව විග්‍රහ කරනු ලබන විෂයන්ය. විග්‍රහ කරනු ලබන විෂයන්ය. බලන්න උදාහරණ දෙන පුතේ. ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, මනෝවිද්‍යාව, අපරාධ විද්‍යාව වැනිද මනෝවිද්‍යාව, අපරාධ විද්‍යාව වැනිද හරිද උමේෂ? හරිද පුතේ උමේෂි? රවිෂ හරිද? හරි සර්. right right මොකද්ද කියන්නේ? සමාජ විද්‍යාවක් ගැන කතා කරන එක පැත්තකින්, තව එක පැත්තකින් කතා කරන ස්වභාවික විද්‍යාවක් ගැන. ස්වභාවික විද්‍යාවයි මොකද්ද? ස්වභාවික විද්‍යාවයි සමාජ විද්‍යාවයි කියන දේ එකක්ද දෙකක්ද? ස්වභාවික දෙකක්. සමාජ විද්‍යාවයි ස්වභාවික විද්‍යාව කියන්නේ දෙකක් පුතේ. සමාජ විද්‍යාවක් කරහා සිද්ධ වෙන්නේ සමාජීය කරුණක් ගැන තමයි කතා කරන්නේ. හැබැයි ස්වභාවික විද්‍යාව දැන් උදාහරණ ටික බලන්න. අපිට පැහැදිලිනේ අපි දන්නේ නැති දේවල් නෑ බං. මෙතන තියෙන බලන්න ස්වභාවික විද්‍යාවන් ටික දීලා තියෙන මොනවාද? ජීව විද්‍යාව, භෞතික විද්‍යාව නේද? ඊට පස්සේ වෛද්‍ය විද්‍යාව. ඕවා නේද ස්වභාවික විද්‍යාවන් කියලා දීලා තියෙන්නේ. රයිට්. එහෙනම් ඒව හරහා සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ ඒවා අලුත් දේවල් නෙමෙයි බං. අමුතු දේවල් නෙමෙයි. මිනිස්සු කනකොට ජීර්ණය වෙනවා කියන එක වෛද්‍ය විද්‍යාවේදී කියනවා. මේ කොවිඩ් වලට මේක තමයි බෙහෙත කියලා වෛද්‍ය විද්‍යාවේ කියනවා. හරි. ඊට පස්සේ මෙන්න මේකට මේ දේ කරන්න කියලා කියන්නේ ඒගොල්ලෝ ස්ටඩි කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හොයාගන්න පුතේ මේ දැනට තියෙන දේක්. ඒ කියන්නේ මිනිස්සු උස්ම ගන්නවා කියන එක ડોක්ටර් කෙනෙක් හොයනකොත්තර මිනිස්සු උස්ම ගන්නවනේ බං. කියන්නේ මිනිහා ඉපදුන මොහොතේ සිට ඕක ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේක හොයාගත්තට පස්සේ තමයි මේක මේ ලොකු ධර්මතාවයක් බවට පත් වෙන්නේ. හරි. ඒ කියන්නේ කඩේට ගියාට පස්සේ බඩු මිල අඩුයි නම් අපි ගන්න බඩු ප්‍රමාණය වැඩි කරනවා. හරි. ඒක මේ කොහොමත් සිද්ධ වෙච්ච දෙයක්. හැබැයි මේක මේ උනාට පස්සේ තමයි මොකද්ද කරලා තියෙන්නේ. මේක දැනගත්තට පස්සේ තමයි මේක ආර්ථික විද්‍යාත්මකව තර්කානුකූලව ගොඩනගන්නේ. හරි. එහෙනම් මේ ස්වභාවික විද්‍යාවක් කියන්නේ පුතේ හැම වෙලේම මෙතන තියෙන්නේ බං. අපි ස්වභාව සෞන්දර්යත් එක්ක සාමාන්‍ය ප්‍රැක්ටිකල් යූස් එකේදී ප්‍රායෝගික භාවිතයේදී අපි අත්දකින්න දේවල් ටික. කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතේ ඊට පස්සේ මනෝවිද්‍යාව අයිසෙක් නිව්ටන් අර ගහක් යට ඉඳලා ඇපල් ගෙඩියක් වැටලා
අයිසෙක් නිව්ටන් නේ ඔව් එයා නේද ඔව් ගහක් යට ඉඳලා ඇපල් ගෙඩියක් වැටලා මෙහින ලොකු කරුණක් ගොඩනගවන්නේ ගුරුත්වාකර්ෂණ න්‍යාය කියලා මිනිහා එතනට නොගියත් ඔය ඇපල් ගෙඩිය වැටෙනවනේ බං ඒ කියන්නේ මේක අලුත් දෙයක් නෙමෙයි මේ මිනිහා හොයන්න ගත්තේ යන්නේ තා ඒක තමයි විද්‍යාවක් වෙන්නේ ඒ කියන්නේ මේක තහවුරු කරන මේක වෙන්නේ මෙහෙම ඇයි මිනිහා 20ක් වගේ කල්පනා කරා මොකද මේ ඇපල් ගෙඩිය රුණේ කියලා එක කාලෙ එතනින් ගියා නම් ওই ප්‍රශ්න මුකුත් නැහැ එහෙම කල්පනා කරන්න පටන් ගත්තා ඊට පස්සේ මේක ලොකු නීතියක් බවට පත් වුණා හරි ඕක තමයි ස්වභාවික විද්‍යාවකදී වෙන්නේ මිනිහෙකුට ලෙඩක් හැදුනාට පස්සේ හොයනවා මොකද්ද කොහොමද මේක ඇති වෙන්නේ කියලා ඕක තමයි ස්වභාවික විද්‍යාවක් කියන්නේ ඊට පස්සේ සමාජීය විද්‍යාව කියන්නේ එතනින් එහා ගිය දෙයක් මිනිස්සුන්ගේ හැසිරීම ගොඩක් දුරට ප්‍රැක්ටිකල් යූසේජ් එකේදී සාමාන්‍ය මිනිස්සු කොහොමද හැසිරෙන්නේ මිනිස්සු කරන කියන දේවල් අපරාධ විද්‍යාව ඊට පස්සේ දේශපාලන විද්‍යාව පොලිටිෂියන්ස්ලා කොහොමද හැසිරෙන්නේ පරණ තීන්දුව తీරන කොහොමද ගන්නෙ ඔය වගේ කියන දේවල් තමයි එතන තියෙන්නේ. කියන්නේ කොහොමද මේ මිනිස්සු හැසිරෙන්නේ කියන එක. පොලිටිකල් ඩිසිෂන්ස් ඊට පස්සේ අපරාධ විද්‍යාව කියන අපරාධකරුවෙක්ගේ හොයන විදිය මුන් සූක්ෂමව මේ වැඩේ කොහොමද හැන්ඩල් කරන්නේ. දැන් මිනිහා මරලා තියන්නේ කොහොමද කියන එක හොයනවා. කියන්නේ මේක වඩාත් සූක්ෂම විදියට වැඩේ කරලා තියන්නේ කොහොමද කියලා හොයනවා. ඇපල් ගෙඩියක් වැටුණා. හරි. රයිට්. එහෙනම් මෙතන පැහැදිලි අපිට මොකද්ද වෙන්නේ? හැම වෙලේම මේ මිනිස්සු උත්සාහ කරනවා නිර්මාණාත්මක අගය කිරීමක් ලබා දෙන නිර්මාණාත්මක න්‍යායාත්මක පැහැදිලි කිරීමක් මේ විෂය හරහා සාමාන්‍යයෙන් සමාජීය සංසිද්ධියක් සඳහා අපරාධ විද්‍යාවේදී වෙන්නේ සමාජ සංසිද්ධීන් ගැන කතා කරන්නේ. දේශපාලන විද්‍යාවේදී වෙන්නේ සමාජ සංසිද්ධීන් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ සමාජය තුලින් තමයි මේ දේවල් ගොඩ නැගෙන්නේ. හැබැයි අතන්දි කතා කරමු මොනවාද? භෞතික විද්‍යාව ඉස්සෙල්ලා කතා කරපු වෛද්‍ය විද්‍යාව ඒවා මොකද්ද? මිනිසුන්ගේ ඇඟත් එක්ක බද්ධ වෙච්ච දෙයක්, සිරුරත් එක්ක බද්ධ වෙච්ච දෙයක්. පැහැදිලි නේද? උමේෂ් හරිද? රයිට් ඒ කරුණු දෙක හරි. වෙන ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා තියෙනවා. මම කියවන්න ඔයාලට බලන්න පුළුවන්. ලියන්න ආර්ථික විද්‍යාව මගෙන් සමාජ ක්‍රමයක ජීවත් වන මිනිසුන්ගේ හැසිරීම් රටාවන් සමාජ ක්‍රමයක ජීවත් වන මිනිසුන්ගේ හැසිරීම් රටාවන් ආර්ථික දෘෂ්ටි කෝණයකින් තාර්කිකව හා විද්‍යානුකූලව ආර්ථික දෘෂ්ටි කෝණයකින් තාර්කිකව හා විද්‍යානුකූලව තාර්කිකව හා විද්‍යානුකූලව අධ්‍යයනය කෙරේ තාර්කිකව හා විද්‍යානුකූලව අධ්‍යයනය කෙරේ. එම නිසා ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවකි. එම නිසා ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවකි. බලන්න ආර්ථික විද්‍යාව මගින් සමාජ ක්‍රමයක ජීවත් වෙන මිනිසුන්ගේ හැසිරීම් රටාවන් ආර්ථික දෘෂ්ටි කෝණයකින් තාර්කිකව හා විද්‍යානුකූලව අධ්‍යයනය කෙරේ. එම නිසා ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවකි. මොකද්ද කියන්නේ මේක? හරිද? දුවද කට්ටිය? රවිෂ හරිනේ? හරි සර්. රයිට් මොකෝ සිග්නල් ප්‍රශ්න කට්ටිය යනවා එනවා මොකද වෙන්නේ? බණ්ඩාරගමනේ. රයිට්. සමාජ විද්‍යාව රයිට් මොකද සමාජ විද්‍යාවක් කියන්නේ දැන් මම පැහැදිලි කරා. මොකද පුතේ සමාජ විද්‍යාවක් කියන්නේ? සමාජයේ ජීවත් වන මිනිසුන්ගේ හැසිරීම් රටාවන් පිළිබඳ අධ්‍යයනය කිරීම නේද සමාජ විද්‍යාව කරා බලාපොරොත්තු වෙන මූලික වශයෙන්. ඕක තමයි සමාජ විද්‍යාව කියන්නේ. හරි. එහෙනම් ආර්ථික විද්‍යාව
විද්‍යාත්මක සමාජ විද්‍යාවක් වගේම මොකද වෙන්නේ? ඉස්සෙල්ලා අපි කතා කරා සමාජ විද්‍යාව අනිත් එක මොකද්ද? ස්වාභාවික විද්‍යාව. අන්න රයිට් ඕන නෑනේ යන්න ස්වභාවික විද්‍යාව. ඔය දෙකනේ කියන්නේ මෙතන සමාජ විද්‍යාව අනිත් එක ස්වභාවික විද්‍යාව. එහෙනම් ආර්ථික විද්‍යාව කියන එක සමාජ විද්‍යාව කියලා මෙතන පැහැදිලි කරලා තියෙනවා. මොකද ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් වෙන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ අපි මොකද වෙන්නේ ඉකෝන් ඉගෙන ගන්න කියලා ගිහලා කඩේකට ගිහලා කඩේ වෙන සිද්ධීන් ටික බලන එකනේ වෙන්නේ. ඇත්තටම බඩුවක් ගත්තාම මොකද වෙන්නේ? මිල අඩු වුණාම මොකද වෙන්නේ? මිල වැඩි වුණාම මොකද වෙන්නේ? ජාතික ආදායමට මොනවද වෙන්නේ? ඕවනේ අපි ආර්ථික විද්‍යාවදී කතා කරන්නේ. ඒක මේ මහා ලොකු දේවල් නෙමෙයිනේ. එන very simple දේවල් ටිකක් නේ තියෙන්නේ. ආර්ථික විද්‍යාව හරහා අපි කතා කරන්නේ. එහෙනම් ආර්ථික විද්‍යාවන් සමාජ විද්‍යාවක් වෙන්නේ මිනිස්සුන්ගේ හැසිරීම් රටාවන් ගැන තමයි මේවා කතා කරන්නේ. ඒ කියන්නේ දේශපාලන තීන්දුව తీරන එක ලංකාවේ ආර්ථිකයට මොකද වෙන්නේ? අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් හරහා මොකද වෙන්නේ? මිනිස්සු කුටුම්බයන් හිතන පතන විදිය. තමන්ගේ ආගම දහම අනුව මොකද වෙන්නේ? මුස්ලිම් මිනිස්සයා සිංහල මිනිස්සයා කතෝලික මිනිස්සයා ප්‍රජාවගේ හැසිරීම ඔය කියන දේවල් එක මිනිස්සුන්ට මොකද වෙන්නේ? මිනිස්සුන්ගේ සිරිත් විරිත් එක්ක සාමාන්‍ය තීන්දුව తీරන ගන්නේ. කොහොමද හැසිරෙන්නේ? ඔය කියන දේවල් තමයි මේ හරහා ඉගෙන ගන්න. එහෙනම් ආර්ථික විද්‍යාව වාට පැහැදිලි ඔය හැම දෙයකම සංකෘතියක් එකතුවක් එකතු වෙලා තමයි ඔක ගොඩනැගිලා තියෙන්නේ. එහෙනම් ආර්ථික විද්‍යාව කියන විෂය අනිවාර්යයෙන්ම මොකද්ද? සමාජ විද්‍යාවක්. පැහැදිලිවම සමාජ විද්‍යාවක් කියලා කියනවා. මේක තවදුරටත් කියවුවොත් මේක සමාජ විද්‍යාවන්තර මොකද්ද? රැජින කියන්නේ කවුද බං? ලොක්කා. නේ රජාද ලොකු රැජිනද ලොකු කියලා ඇහුවොත් කවුද ලොකු? රජාද රැජිනද ලොකු කියලා ඇහුවොත් කවුද ලොකු? ඕ රැජිනද රැජින කියන්නේ රජා නාමිකව ඉන්නව කොහොමත් රජා තමයි උඩම තැන ඉන්නේ. හරි. එතකොට පැහැදිලි ඔයාලට මොකද වෙන්නේ? එහෙනම් රැජින ආර්ථික විද්‍යාවේ රැජින කියලා කියනවා. බලමු. ආර්ථික විද්‍යාවේ රැජින කියලා අපිට හඳුන්වන්න පුළුවන් මොකද්ද? සෝරි සමාජ විද්‍යාවන්ට රැජින කියලා අපිට හඳුන්වන්න පුළුවන් මොකද්ද? ආර්ථික විද්‍යාව කියන විෂය. එහෙනම් සමාජ විද්‍යාවන්ට රැජින වෙන්නේ කවුද? රැජින වෙන්නේ ආර්ථික විද්‍යාව. ඇයි කියන එක පැහැදිලි නේද? ඕක අහලා තියෙන 2017 පළවෙනි ප්‍රශ්නේ A level වල. ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවන්ට රැජින ලෙස සලකන්නේ ඇයි? එහෙනම් ආර්ථික විද්‍යාව විෂය තුල පුතේ දැන් අපි සමාජ විද්‍යාව කියන්නේ අපරාධ විද්‍යාව. හරි දේශපාලන විද්‍යාව. ඊට පස්සේ මානව විද්‍යාව. ඊට පස්සේ ප්‍රජා විද්‍යාව. ඊට පස්සේ මිනිසුන්ගේ ආගම් පිළිබඳ අපිට බලන්න පුළුවන්. ඔය ඔක්කොම ගැන කල්පනා කරන්න පුළුවන්. ඊට පස්සේ මේ හැම දෙයකම ගොනුවක්නේ සමාජ විද්‍යාවක් කියන්නේ. ඒතොර ආර්ථික විද්‍යාවේදී තීන්දුව తీරන ගනිද්දි මිනිසුන්ගේ ආගම ගැන හිතන්න ඕනේ නැද්ද? මිනිසුන්ගේ ජාතිය ගැන හිතන්න ඕනේ නැද්ද? මිනිසුන්ගේ හැසිරීම පවුලේ කී දෙනෙක් ඉන්නවද? මේකේ ජනගහනය කොහොමද? මේ මිනිසුන්ට සල්ලි තියනවද? මේ මිනිසුන්ගේ රස්සාවල් මොනවද? ඔය කියන දේවල් හිතන්න ඕනේ නැද්ද? හිතන්න ඕන. නැත්තම් මේ වැඩේ කරන්න බෑ. සාර්ථක නැහැ. හරි ඔයගොල්ලෝ කියන්නේ ගමේ කඩ දැම්මහම මාස ගණන් තියෙන මාසය දෙක උතන ඉවරයි. ඒ කියන්නේ මතන එතන අවුලක් ලොකේෂන් එකේ අවුලක් තියෙනවා. ඇයි අවුලක් තියෙන්නේ? මෙතන ඉන්න සමාජ ක්‍රමය තුල මේ මිනිසුන්ගේ ජීවන තත්ත්වයක් එක්ක එතනට කඩයක් මැච් වෙන්නේ නැහැ. කොච්චර කඩ දැම්මත් ඒක වැහෙනවා. හේතුව තමයි එතන තන මූසල බවක් හෝ බංකොලොත් බවක් එහෙම නැහැ. ඒ ගොන් කතා. ඒ හරි ඒක ආර්ථික විද්‍යානුකූලව ඒක ඒ ස්ථානයේ තියෙන ගැටලුවක්. ඒ කියන්නේ ඒ පැත්තේ ඉන්න මිනිස්සුන්ගේ සමාජ තත්ත්වයක් එක්ක ප්‍රජාවේ ස්වරූපයත් එක්ක මිනිස්සුන්ගේ සිතුම් පැතුම් එක්ක එතන දාන්න එකම જાතිය කඩ. ඒ කඩේ හරියන්නේ නැහැ. ඕක තමයි කියන්නේ. එහෙනම් ආර්ථික විද්‍යාව මේ තුල මේ හැම දෙයක් ගැනම කතා කරන පුතේ ඒ හින්දා ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක්. සමාජ විද්‍යාවක් කිව්ව පමණින්. ඒ කියන්නේ මේ සමාජ විද්‍යාව කියන්නේ සමස්ත සමාජය ගැන හදාරන එකනේ. දේශපාලන විද්‍යාව කතා කරන්නේ දේශපාලනය ගැන විතරයි. ප්‍රජා විද්‍යාවදී ප්‍රජාව ගැන විතරයි. මේ හැම දෙයක් ගැනම කතා කරන්නේ මොකේද? ආර්ථික විද්‍යාව. මේ හැම දෙයක් ගැනම කතා කරන්නේ මොකේද? ආර්ථික විද්‍යාව. ඒතකොට ආර්ථික විද්‍යාව මේ මුන් ඔක්කොම අතර කවුද? රජා කියන්නේ බලන්න ඉකෝන් වලත් කතා කරන්නේ මොකක් කියලාද කියන්නේ? රැජින. අන්න ආර්ථික විද්‍යාව අතර රැජින කියලා හඳුනගෙන තියෙනවා. පැහැදිලිද? රයිට්. ඉතින් හරිද? තේරුණාද පුතේ? හරි. රයිට්. ඔව් සර් තේරුණා. එන්න. ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවන්ගෙන් වෙනස් වෙන යන ලියන්න මේක පරිභෝජනීය නිෂ්පාදනය ආයෝජනය ගල් ලියගන්න.
හරිද? හරියට රයිට් මේ ටියුට් සෙට් එක ගත්තා බලන්න. මේ ෆයිල් එක ගත්තද? පොඩ අවුල් ඇති මේ කොළ පාට කැලි පේන්නේ නැහැ. මේ ටියුට් එක ගත්තද? රයිට් ඕකේ ඇතුලේ තියෙනවා මෙන්න. අරගෙන ඊට පස්සේ තියෙනවා පොඩි පොතක්. හරි ලිතයි පොතයි දෙකම තියෙනවා මේක ඇතුලේ මෙන්න පොඩි පොතක් තියෙනවා පුතේ. හරි බස් එකේ පොත් විකුණනවා වගේ. රයිට් මේකේ තියෙනවා ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය කියලා ජුන්ටි පොත් පිංචක් ඇති. ඊට පස්සේ අන්න තියෙනවා ආර්ථික විද්‍යාව කියලා පොතක්. මොකද මේක කොළ පාටින් හින්දා පේන්නේම නෑ ඔයාලට. මේකේ ෂෝට් නෝට් පොතක් මුළු මේ පාඩම දාපු. ඊට පස්සේ පොඩි ලීප්ලට් එකක් ඇති. ඊට පස්සේ AT ලීප්ලට් එකක් ඇති. ඊට පස්සේ ඔයාගේ ටියුට් එක මේක ඇතුලේ අන්තර්ගතයි. හරි. ඔය ටික තමයි ඔයගලන්ට ටියුට් සෙට් එක කියලා ගන්න තියෙන්නේ පළවෙනි පාඩමට අදාළ. දෙවෙනි පාඩමට ඔයගෙන් සෙට් එකක් එනවා. හරි. මේක ඉවර ගන්න එපා. දෙවෙනි පාඩම ගැන කතා කරන්නේ. කට්ටිය ගත්තද මේක? දැන් මෙතනට හරි කියා අභිෂාන් ගත්තද? නෑනේ. නෑ. ඊට පස්සේ දිලූෂ ඔව් ගත්තා. කිනෙත් කෙනෙත් ගත්තද? රවිෂ ගත්තනේ පළවෙනි දවසම. සනුනේ බැරි වුණා. සනුනේ ගත්තද පුතේ? ගත්තා සර්. තිලිනේ ගත්ත සර්. රයිට්. වරුණ හරිනේ. උමේෂ් ගත්තා. ගත්තේ නැති අය කියන්න චුට්ටක් මට. අනිත් අයගෙන් මම අහන්නම් ඔයගොල්ලෝ ගත්තේ නැත්නම් කියන්න. රයිට්. මොකද? මට ටියුට් එක ගන්න බැරි වුණා. වරුණද? කෙනෙක් හරි. බලමු අපි ටියුට් එක දැන් මේ ගෙනලා දෙනවා කිය මම දැන් දවස් ගානක් කිව්වා ගෙනලා දෙන්න බෑ. ඔයගොල්ලෝ බණ්ඩාරම අවුල්නේ කොයියලේ වහන්න බලාගත්තු ගමන් මම ඉන්නේ. රයිට්. හරි පුතේ. දැන් පැහැදිලි නේද සමාජ විද්‍යාව අතර රචනක් කියන එක. ඊට පස්සේ අනිකුත් සමාජ විද්‍යාවන් ගැන වෙනස් වෙන්නේ කොහොමද කියලා අහලා තියෙනවා වෙන්න. බලන්න ආර්ථික විද්‍යාව වෙනස් සමාජ විද්‍යාවන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා. බලන්න මිනිස් හැසිරීම විවිධාකාර වේ. මේ විවිධාකාර හැසිරීම වලට විවිධ හේතුන් දක්නට ලැබේ යන විවිධ සමාජ විද්‍යාවන් බිහි වී ඇත. දේශපාලන විද්‍යාව, අපරාධ විද්‍යාව, සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව. ආර්ථික විද්‍යාව අවධානය යොමු කරන්නේ මිනිස් හැසිරීම වල එක් අංශයක් පිළිබඳ පමණක් නොව පමණි. හැසිරීම වල එක් අංශයක් පිළිබඳ පමණ. එනම් මිනිස් හැසිරීම වල භෞතික අංශය හෙවත් ආර්ථික අංශය බැවින් වෙනත් සමාජ විද්‍යාවන්ගෙන් වෙනස් වේ. පරිභෝජනය, නිෂ්පාදනය, ආයෝජනය. බලන්න ආර්ථික විද්‍යාව චූටි කතාවක් වෙනස් කතාවක් කියනවා. අනිකුත් සමාජ විද්‍යාවන්ගෙන් මේක පොඩි වෙනසක් තියෙනවා. මොකද මේකේ මිනිස්සුන්ගේ හැසිරීම ගැන තමයි ගොඩක් කතා කරන්නේ. හරි මිනිස්සු කොහොමද හැසිරෙන්නේ? ආයෝජනය කරන්නේ කොහොමද? පරිභෝජනය කරන්නේ කොහොමද? නිෂ්පාදනය කරන්නේ කොහොමද? ජීවිතේ අපි ජීවත් වෙලා ඉන්න තාක්කල් අපි කරන්නේ ওই වැඩ තුන විතරයි. ආයෝජනය, පරිභෝජනය සහ මොකද? නිෂ්පාදනය. ওই තුනෙන් එහාට දෙයක් අපි කරන්නේ නැහැ කවදාවත්. ඔයාගේ ජීවිත කාලය පුතේ ඔයා ඉපදිලා ඉන්නේ ආයෝජනය කරන්න, නිෂ්පාදනය කරන්න සහ පරිභෝජනය කරන්න. ඔච්චරම තමයි. මුළු ලයිෆ් ටයිම් එක පුරාම අපිට කරන්න තියෙන්නේ ওই ටිකම තමයි. හරි රයිට්. එහෙනම් අනිකුත් සමාජ විද්‍යාවන් වලදී තව ඕකේ නැති වෙනසක් මම කියන්නම් පුතේ. ආර්ථික විද්‍යාවේදී මේ ඔක්කොම ගැන කතා කරනවා කියලා මම කිව්වනේ. හැබැයි දේශපාලන විද්‍යාවේදී මම කතා කරන්නේ දේශපාලනය ගැන විතරයි. අපරාධ විද්‍යාවේදී කතා කරන්නේ අපරාධ ගැන විතරයි. ඊට පස්සේ ප්‍රජා විද්‍යාවේදී කතා කරන්නේ ප්‍රජාව ගැන විතරයි. රයිට්. මැසේජ් එකක් දාලා දිනනවා. ඒ කැම් එකට කොළ වර්ණ අන්ධතාවයද? නෑ මම ග්‍රීන් ස්ක්‍රීන් දාලා තියෙන හින්දා කොළ පාට වුණාම බීච් එකක් පේන්නේ. ටී-ෂර්ට් එකක් ඇඳලාම කොළ පාට බීච් එක බලන්න තිබ්බා. රයිට්. බලන්න ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාවන්ගෙන් වෙනස් වන ආකාරය. ලියමු. ආර්ථික න්‍යාය මගින් මිනිසුන්ගේ හැසිරීම විග්‍රහ කිරීම. ආර්ථික න්‍යාය මගින් මිනිසුන්ගේ හැසිරීම විග්‍රහ කිරීම. හරිනම් කියන්න. හරි සර්.
right ඊළඟ එකක් දෙන්න ආර්ථික න්‍යාය පර්යේෂණාගාරයක් තුල සනාථ කළ නොහැක ආර්ථික න්‍යාය පර්යේෂණාගාරයක් තුල සනාථ කළ නොහැක හරිද හරි right ඊට පස්සේ ලියන්න ආර්ථික න්‍යාය කාලය ප්‍රදේශය හා ජන වර්ගය යන සාධක මත වෙනස් වේ. ආර්ථික විද්‍යාව ආර්ථික න්‍යාය කාලය ප්‍රදේශයේ ජන වර්ගය යන සාධක මත වෙනස් වේ. හරිද? හරි සර්. right. බලන්න ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාවන්ගෙන් වෙනස් වෙන එක. බලන්න පළවෙනි එක ආර්ථික න්‍යායවලින් මිනිසුන්ගේ හැසිරීම විග්‍රහ කරයි. න්‍යායක් කියන උපකල්පන මත ගොඩනගාගත් අර්ථාන්විත සාරාංශයකි. න්‍යාය සත්‍ය හෝ අසත්‍ය විය හැකි න්‍යායක් එමගින් යම සිදුවීමක අන්තර්ගත විචලන අතර සම්බන්ධතාව විග්‍රහ කරයි. භාණ්ඩයක මිල වැඩි වෙන ඩෙල්ලම් ප්‍රමාණය අඩු වීම නිෂ්පාදන ප්‍රමාණය වැඩි වෙන නිෂ්පාදන පිරිවෙල වැඩි වේ. මොකද වෙන්නේ? මොකද්ද කියන්නේ? මේ ආර්ථික න්‍යායක් කියන්නේ මොකද්ද බං? සමාජ විද්‍යාව කියන එක ඕකේ. සමාජ විද්‍යාවක් කියන එක හරේ. ආර්ථික න්‍යායක් කියන්නේ මොකද්ද? කියන්න බෑන ආර්ථික න්‍යායක් කියන්නේ මොකද්ද කියලා? මොකද්ද ආර්ථික න්‍යායක් කියන්නේ? ඔයාලගේ accounts class එක තියෙනවා කියලා කියනවා. හයට. කතා කරේ පුතේ ආර්ථික පද්ධති. right. හරි බලන්න න්‍යායක් කියන ටිකක් බර වචනයක් නෙවෙයි. න්‍යාය කියන වචනේට සරලම තේරුම තමයි පුතේ නීතියක්. ওই දෙක අතර ලොකු වෙනසක් නැහැ. න්‍යායයි නීතියයි කියන්නේ දෙකම එකක්. ආර්ථික න්‍යායක් නීතියක් ගොඩනගනවා කියන්නේ ආර්ථික න්‍යායක් නීතියක් ගොඩනගන්නේ යම්කිසි උපකල්පන සමුදායක් එක්ක අපගේ මිනිස්සුන්ගේ හැසිරීම සිතුම් පැතුම් එක්ක යන ගොඩනැගීමක්. ඒ කියන්නේ මිනිස්සු කොහොමද හැසිරෙන්නේ කියන එක තීන්දුව කරනවා සමහර යම් උපකල්පන කිහිපයක් මෙතනට ගෙනල්ලා. හරි. ඒ කියන්නේ බලන්න මෙතන තියෙන පැහැදිලිව මේ කතාව. බලන්න න්‍යායක් යනු
උපකල්පන මත ගොඩනගාගත් අර්ථාන්විත සාරාංශයක්. න්‍යායක් සත්‍ය හෝ අසත්‍ය විය හැක. න්‍යායක් එමගින් යම සිදුවීමක අන්තර්ගත විචලන අතර සම්බන්ධතාව විග්‍රහ කරයි. ඒ කියන්නේ න්‍යායක් කියන දේ පුතේ පොඩි උපකල්පන කිහිපයක් එක්ක. දැන් භාණ්ඩයක මිල වැඩි වුණොත් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා කියලා කියනවනේ. භාණ්ඩයක මිල අඩු වුණොත් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා කියලා අපි කතා කරනව නේද? හවුද නැද්ද? භාණ්ඩයක මිල වැඩි වුණොත් ඉල්ලුම මොකද වෙන්නේ? අභිෂාන් භාණ්ඩයක මිල වැඩි වුණොත් ඉල්ලුම ගන්න ප්‍රමාණය ඉල්ලුම මොකද වෙන්නේ පුතේ? අඩු වෙනවා. ඒක අපි හිතුවොත් ඊට පස්සේ මිලත් වැඩි වෙද්දි නිකන් හිතන්නකෝ මේක ප්‍රැක්ටිකල් තත්ත්වේ මිලත් එක්කම භාණ්ඩේ අපේ ආදායමත් වැඩි වුණොත් භාණ්ඩේ මිල වැඩි වෙනවා ඒකම අපේ ආදායමත් වැඩි වෙනවා මොකද වෙන්නේ? භාණ්ඩේ මිලත් එක්කම අපේ ආදායම වැඩි වුණොත් අනිවාර්යයෙන් මොකද වෙන්නේ? මිල වැඩි වුණා කියලා අපිට අවුලක් තියනවද? තියනවද නැද්ද? නෑ මිල වැඩි වුණා කියලා අවුලක් නැහැ. භාණ්ඩේ මිලත් එක්ක ආදායම වැඩි වුණොත් මිල වැඩි වුණා කියලා අවුලක් නැහැ. හැබැයි අපිට මේ ඉල්ලුම් නීතිය කියන සංරක්ෂකේ ගොඩනගා ගන්න බෑ. මිල වැඩි වෙනකොට ඉල්ලුම් අඩු වෙනවා, මිල අඩු වෙද්දී ඉල්ලුම් වැඩි වෙනවා කියන එක තමයි ඉල්ලුම් නීතියද කියන්නේ. ඒතර ඉල්ලුම් නීතිය තුලදී අපි යන්න කියන assumption එකක් මොකද්ද? මිල වෙනස් වෙනකොට වෙනස් වෙන්නේ මිල කියන සාධකේ විතරයි. අනිකුත් සාධක මුකුත් වෙනස් වෙන්නේ නැහැ. මිල වෙනස් වෙනකොට වෙනස් වෙන්නේ මිල විතරමයි. පැහැදිලිද? මිල වෙනස් වෙනකොට වෙනස් වෙන්නේ මිල විතරමයි කියන තැන ඉඳන් තමයි අපි කතා කරන්නේ. හරි. ඒතොර ඉල්ලුම වෙනස් වීම කියන්නේ මිල වැඩි වෙනකොට ඉල්ලුම අඩු වෙනවා කියලා කියද්දී අපි උපකල්පනය කරන මිල වෙනස් වෙද්දී වෙනස් වෙන්නේ එක සාධකයක් විතරයි. අපේ ආදායම වැඩි වුණාද, අපේ රුචිය වැඩි වුණාද කියන බයිලා වැඩක් නැහැ. ඒවා මුකුත් වෙනස් වෙන්නේ නැහැ කියලා අපි උපකල්පනයක් ගන්නවා. හරි. රයිට්. ඒතර උපකල්පන මත ගොඩනගාගත්ත අර්ථාන්විත සාරාංශයක්. ඒ කියන්නේ ලොකු අර්ථයක් ගැබ් වෙලා තියෙන හොඳ සමරි එකක්. ඒ කියන්නේ මේ කඩේට ගිහිල්ලා කරන ලොකු ගනුදෙනුවක මොකද වෙන්නේ? ඔයාලට මාව පේනව නේද චූටියට? ඔය පැත්තකින් පේනව නේද? රයිට්. ඒතර මේ ක්ලියර් නෑ නේ බෝඩ් එක එහෙම ක්ලියර් නෑ නේ. පැහැදිලි. රයිට්. එහෙනම් මිල වැඩි වෙනකොට ඉල්ලුම අඩු වෙනවා කියන එක බලන්න. ගොඩනගාගත්ත අර්ථාන්විත සාරාංශයක්. ඕක තමයි ඉල්ලුම් නීතිය කියන්නේ. මේ න්‍යායක් සත්‍ය හෝ අසත්‍ය විය හැක. න්‍යායක් එමගින් සිදුවීමක අන්තර්ගත විචලන අතර සම්බන්ධතාවය විග්‍රහ කරයි. එහෙනම් යම් සිදුවීමක අන්තර්ගත විචලන අතර සම්බන්ධතාව මොකක් හරි කේස් එකක අන්තර්ගත වෙලා තියෙන විචලන අතර මොකද වෙන්නේ? සම්බන්ධතාව තමයි මේ හරහා පෙන්눔 කරන්නේ. යම් කිසි කේස් එකකට අන්තර්ගත වෙලා තියෙන සම්බන්ධතාවය. කියන්නේ මේ දැන් කඩේට ගියාට පස්සේ බං මිලයි ඉල්ලුම් ප්‍රමාණයනේ තියෙන විචල්යන් දෙක. මිල වෙනස් වෙනවා, ඉල්ලුමත් වෙනස් වෙනවා. ওই දෙකනේ විචල්යන් දෙක. ওই දෙක වෙනස් වෙනකොට අපි ගන්න ප්‍රමාණය වෙනස් කරනවා. මිල වෙනස් වෙනකොට ගන්න ප්‍රමාණය වෙනස් කරනවා. ගන්න ප්‍රමාණය වෙනස් කරනකොට මිල වෙනස් වෙනවා. ওই දෙකනේ විචල්යන් දෙක. ওই දෙක අතර තියෙන සම්බන්ධතාවය තමයි විග්‍රහ කරන්නේ. රයිට්. බලන්න උදාහරණ දීලා තියෙනවා. ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන නිෂ්පාදන පිරිවැය වැඩි වෙනකොට නිෂ්පාදන මේ ප්‍රමාණය වැඩි වෙනකොට නිෂ්පාදන පිරිවැය වැඩි වෙයි. ඒක ඇත්තනේ. දැන් ගෙදර මේ එක රොටියක් පුච්චනකොට පිටි යන්නේ යම් කිසි පිටි ග්‍රෑම් 100යි නම් රොටි දෙකක් පිච්චුවොත් පිටි ග්‍රෑම් 200ක් යනවා. ගෙදර පස් මේ එක වේලක් බත් වෙනවා නම් හාල් කිලෝ එකක් යනවා නම් වේල් දෙකකට හාල් කිලෝ දෙකක් යනවා. නිෂ්පාදනය වැඩි වෙනකොට මොකද වෙන්නේ? නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා. හරි. එක ඇඳුමක් වහන රුපියල් 500යි ඇඳුම් දෙක වහන ඩබල් යනවා. පැහැදිලිනේ? ඒ ප්‍රොඩක්ෂන් එකට යන කොස්ට් එක වැඩි වෙනවා. රයිට්. ආර්ථික න්‍යාය පරිශනාකාරයක් තුළ සනාථ කළ නොහැක. මොකද වෙන්නේ? මේක අන්න ඒක තමයි ලොකුම කේස් එක. මොකද වෙන්නේ? දැන් යම් කියන්නේ මොකක් හරි විද්‍යාත්මක කරුණක් නම් බන් ලැබ් එකක් තුළ අපිට ඔප්පු කරන්න පුළුවන්. දැන් අර මේ තනකොළ වලට ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් වායුව ඕන කියලා අපිට අර තනකොළ ටික වහලා දීලාම සෙල්ලමක් දාලා ඒක ඔප්පු කරගන්න පුළුවන්. එහෙම ඔප්පු කරගන්න බැරි වෙනවද? මිනිස්සුන්ට ජීවත් වෙන්න ඔක්සිජන් ඕන කියලා අපිට ඔප්පු කරගන්න බැයිද? පුළුවන්. අපි ගොඩක් දුරට විද්‍යාත්මක දේවල් ගොඩක් දුරට අපි මේ ලැබ් එකක් තුළ ඔප්පු කරනවා. ලැබ් එක කරා මේක සිද්ධ වෙනවා කියලා ඔප්පු කිරීමක් කරනවා. ඒතර මේ ඔප්පු කරාට පස්සේ මේක නීතියක් බවට ඉස්සරහට යනවා. හැබැයි ආර්ථික විද්‍යාවේ කතා කරන සමහර නීති සහ ගොඩක් නීති ගොඩක් ඔක්කොම වගේ ඒවා අපිට ලැබ් එකක් තුල ඔප්පු කරන්න බෑ. මිල වැඩි වෙනකොට ඉල්ලුම අඩු වෙනවා, මිල අඩු වෙනකොට ඉල්ලුම වැඩි වෙනවා. මම කතා කරේ අද දවස පුරාම ඔය කතාව. ඉල්ලුම් නීතිය ඔය කියන්නේ. ඕක ලැබ් එකක් තුල ඔප්පු කරන්න පුළුවන්ද? පුළුවන්ද අභිෂාන්?
බැහැනේ. බෑ ලැබ් එක ඇතුළේ ඔප්පු කරන්න බෑ. ඊට පස්සේ නිෂ්පාදනය වැඩි වෙනකොට නිෂ්පාදන පිරිවෙල වැඩි වෙනවා. ඕක ලැබ් එක ඇතුළේ ඔප්පු කරන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. ඒක බැහැ. ලැබ් එක ඇතුළේ ඔප්පු කරන්න බෑ. බෑ. ආර්ථික නීතියක් න්‍යායක් නීතියක්. right. බලන්න ඊට පස්සේ මෙන්න අඳුරන කවුරු හරි ඉන්නවද බලන්න. ඇඩම් ස්මිත් ඉන්නවා. ඇල්බර්ට් මාෂල්. ලයනල් රොබර්ට්සන්. ලයනල් රොබර්ට්ස් ඊට පස්සේ බලන්න පවුල් සැමුවෙල්. ඔහොම කීප දෙනෙක් කියනවා. ඔයගොල්ලෝ අඳුරන කවුරු හරි ඉන්නවද? ගමේ ගොඩේ මිනිස්සෙක් නෑනේ. ඒ අවිශාන්ත වැල්මිලි විටකඩ කෙනෙක් මොනවාද? ලියන්න මේක ලියමු. ආර්ථික විද්‍යාව යනු පේනවද? තිලිනි පුතේ පේනවද මේක ලියද එහෙද මං කියන්න ඕනද? පේනවද? අභිෂාන් පේනවද මේක අහන්න තිබ්බොත්? තව චුට්ටක් පොඩි ගන්න ආන්නෝ ගන්න තියෙන. හරිද? ෂේප්ද? නවුලන්නේ ගන්න. හරි. තිලිනි පේනවද? හරි නේද? ඉවරද? අභිෂාන් හරිද? හරි සර්. රයිට් බලන්න. මෙතන අන්න හරිම නිර්වචනයක් දීලා තියෙනවා. ආර්ථික විද්‍යාව යනු සීමා සහිත සම්පත් ප්‍රමාණයක් පවතින සමාජයක් තුළ මිනිසාගේ අසීමිත භෞතික උවමනාවන් සපුරා ගැනීමට කටයුතු කිරීමේදී නිෂ්පාදනයේ බෙදා හැරීම හා පරිභෝජන ක්ෂේත්‍රයේ මිනිස් හැසිරීම විග්‍රහ කිරීමයි. මොකද වෙන්නේ? සීමිත සම්පත් පාවිච්චි කළා. ඕක දැන් කියන්නේ 180 වෙනි පාරම ක්ලාස් එකේදී. හරි? රයිට්. සම්පත් සීමිතයි, උවමනා අසීමිතයි.
හරි සීමිත සම්පත් පාවිච්චි කළා. සීමිත සම්පත්. සීමිත සම්පත් පාවිච්චි කළා අසීමිත උවමනා. අසීමිත සම්පත් පාවිච්චි කළා අසීමිත උවමනාවන් තෘප්ත කිරීමට යෑමේදී මේ මිනිස්සු බලාපොරොත්තු වෙන කාර්යයන් තුනක් මං කිව්වා. නිෂ්පාදනය, පරිභෝජනය, ආයෝජනය. සීමිත සම්පත් පාවිච්චි කළා අසීමිත මිනිස් භෞතික උවමනාවන් සපුරා ගැනීමේදී නිෂ්පාදනය, පරිභෝජනය සහ ආයෝජනය යන මිනිස් හැසිරීම් පිළිබඳ අධ්‍යයනය කිරීමට අපි කියනවා මොකක් කියලාද? ආර්ථික විද්‍යාව කියලා. කියන්න බලන්න සීමිත සම්පත් පාවිච්චි කළා අසීමිත මිනිස් උවමනාවන් භෞතික උවමනාවන් තෘප්තිමත් කිරීමට යෑමේදී නිෂ්පාදනය, පරිභෝජනය සහ ආයෝජන යන ක්‍රියාකාරකම් පිළිබඳ මිනිසුන්ගේ හැසිරීම පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාවට අපි කිව්වා මොකක් කියලාද? ආර්ථික විද්‍යාව. පැහැදිලිනේ? රයිට්. ඒක තමයි එතන කියන්නේ. බලන්න සූක්ෂම ආර්ථික විද්‍යාව සහ සාර්වාර්ථික විද්‍යාව. පේනවද මේක? පේනවද පුතේ? අන්න ඔය ගන්න තියෙන්නේ. right. හරිද? හරි සර්. දැන් එහා පැත්ත එකක් ලියමු. සර් කොළ පාටින් හයිලයිට් කරලා දින වචන දෙක. සමස්ත ඒකක. හරි සර්. right. මේ ටික භාණ්ඩයක ඉල්ලුම සැපයුම, වෙළඳපොළ ක්‍රියාකාරීත්වය, පරිභෝගික හැසිරීම, නිෂ්පාදන සාධකයක ඉල්ලුම, නිෂ්පාදන ආයතනයක හැසිරීම, ආණ්ඩුවේ හැසිරීම.
හරියටම කියන්න. හරි සර්. මේකත් ලියන්න. හරි සර්. right. මෙන්න ගොඩක් වැදගත් ප්‍රශ්න. ඔක අහන සංකල්පයක්. විනාඩියක් දෙන්න කියව ගන්නටක් ගාලා ඒක. සූක්ෂම ආර්ථික විද්‍යාව සාර්වාර්ථික විද්‍යාව. මොකෙන් මොකක් නේද? හරි බලන්න සූක්ෂම ආර්ථික විද්‍යාව සහ සාර්වාර්ථික විද්‍යාව. සූක්ෂම සිංහල තියෙන්නේ. සූක්ෂම කියන්නේ මොකද්ද පුතේ? පුංචි කියන තේරුම. සූක්ෂම සිංහල වචනේ පුංචි කියන තේරුම. සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ ආර්ථිකයේ තියෙන කුඩා ඒකක පිළිබඳ අධ්‍යයනය කරන ආර්ථික විද්‍යාව. පුංචි ඒකක පිළිබඳ අධ්‍යයනය කරන ආර්ථික විද්‍යාවට තමයි අපි කියන්නේ මොකක් කියලාද? සූක්ෂම ආර්ථික විද්‍යාව. සරලව කියනවනම් කුටුම්බ ඉල්ලුම. උදාහරණ බලන්න ඔකේ තියෙන කුටුම්බ ඉල්ලුම සැපයුම. ඊට පස්සේ එක් නිෂ්පාදන ආයතනයක සැපයුම. නිෂ්පාදනය කුටුම්බයක ඉල්ලුම සැපයුම නිෂ්පාදන ආයතනයක සැපයුම. කියන්නේ මුළු ලංකාව කියන ආර්ථිකය ගත්තාම කුටුම්බය කියන්නේ මොකද්ද? චූටිම යුනිට් එකක්නේ. අපි ආර්ථිකයක් තුල හඳුනා ගන්න පුංචිම එකකේ ලංකාවේ නිෂ්පාදන ප්‍රොඩක්ෂන් ඉන්ඩස්ට්‍රි එක ගත්තාම මේ එක නිෂ්පාදන ආයතනයක් කියන්නේ ඉතාමත් පුංචි එකක්. තම සුළු ප්‍රමාණයක්නේ. එනම් ආර්ථිකය තුල තියෙන සූක්ෂම ඒකක පිළිබඳ පුංචි ඒකක පිළිබඳ අධ්‍යයනය කරන ආර්ථික විද්‍යාවට අපි කියන මොකක් කියලාද? සූක්ෂම ආර්ථික විද්‍යාව. ආර්ථික ඉකොනොමි එකේ හඳුනා ගන්න පුංචි ඒකක පිළිබඳ අධ්‍යයනය කරන ආර්ථික විද්‍යාවට අපි කියන මොකක් කියලාද? සූක්ෂම
ආර්ථික විද්‍යාව කියලා. එහෙනම් මෙතනදී පුතේ අපි එක් නිෂ්පාදන ආයතනයක්, එක් කුටුම්බයක්, ඊට පස්සේ එක් ප්‍රොඩක්ට් එකකට තියෙන ඉල්ලුම, එක නිෂ්පාදනයකට තියෙන ඉල්ලුම, එක ගමක තියෙන නිෂ්පාදනයක තියෙන ඉල්ලුම, ඒ වගේ සමස්තය ගැන නෙමෙයි කතා කරන්නේ, පුංචි ඒකකයක් පිළිබඳ කතා කරන්නේ. සාර්වාර්ථික විද්‍යාව කියන්නේ ඊට වඩා මෙතනින් ඇඩ්වාන්ස් එක, ඊට වඩා එහා ගිය සංකල්පයක්. මේකෙදී අපි කතා කරන්නේ සමස්තය පිළිබඳ. සමස්ත ආර්ථිකයේ නිෂ්පාදනය, දල දේශීය නිෂ්පාදනය, දල ජාතික නිෂ්පාදනය, විදේශ විනිමය අනුපාතය. ඒක ඔයාටයි මටයි ගණනය කරන්න බෑ. ඒක මුළු ලොකු වැඩක්. සමස්තය ගැන කතා කරන්නේ පහසුවෙන් නිරීක්ෂණ නිගමන වලට එන්න බෑ. ලොකු තීරණයක් ඒක. ඒ කියන්නේ ලොකු කාර්යභාරයක්. සමස්ත ආර්ථිකය පිළිබඳ දක්නට ලැබෙන කරුණු පිළිබඳ කරන අධ්‍යයනයක්. මේ පිළිබඳ හදාරන විද්‍යාව අපි කියනවා සාර්වාර්ථික විද්‍යාව. මේකට උදාහරණ දීලා දිනවා බලන්න. ජාතික ආදායම. හරි, සාර්වාර්ථික විද්‍යාවට දීලා තියෙන උදාහරණ ජාතික ආදායම. ඊට පස්සේ විනිමය අනුපාත. විනිමය අනුපාත. ඊට පස්සේ තව තියෙනවා මොනවාද? සාර්වාර්ථික ජාතික ආදායම, විනිමය අනුපාත. ඊට පස්සේ ගෙවුම් ශේෂ ලේඛනය. හරි, ඕක තමයි මේක ඇතුලේ තියෙන්නේ. ජාතික ආදායම, විනිමය අනුපාත, ගෙවුම් ශේෂ ලේඛන. මේ එකක්වත් ඔයාටයි මටයි හොයන්න පුළුවන් දේවල්ද? පුළුවන්ද කෙනෙක්? ජාතික ආදායම ඔයාට මං හොයන් එන්න කියලා හෙට කිව්වොත් ඔයාට හොයන් එතෙයිද? රවිෂ පුරවන්ද? බෑගේස බෑනේ, ඒකනේ කියන්නේ කේස්. හරි, ඒ කියන්නේ කුටුම්බයක ආදායම හොයන්න කිව්වොත් කෙනෙක්ට හොයන්න බෑද? පුළුවන්. පුළුවන්. අන්න රයිට්. කුටුම්බයක ආදායම කීයද කියලා කියන්න කිව්වොත් ඔයාලට පුළුවන් කියන්න. ඇයි? ගෙදර ආදායම හොයගන්න අමාරු නෑ. ඒක නිෂ්පාදන ආයතනයක වියදම කීයද කියලා හොයන්න ගියොත් හොයන්න අමාරුවක් නැහැ. ඒක තමයි මොකද්ද කියන්නේ? සූක්ෂම පුංචි ඒකක පිළිබඳ අධ්‍යයනය කරන ආර්ථික විද්‍යාව තමයි සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ. සමස්ත ඒකකයේ සමස්ත ආර්ථිකය පිළිබඳ අධ්‍යයනය කරන ආර්ථික විද්‍යාව තමයි සාර්වාර්ථික විද්‍යාව කියන්නේ. මේ සූක්ෂම ඒකක ගොඩක් එකතු වෙලා තමයි පුතේ සාර්වාර්ථික විද්‍යාව ගොඩනගන්නේ. ඒ කියන්නේ පුංචි පවුල් ගොඩක් එකතු වෙලා මොකද හැදෙන්නේ? පවුල් ගොඩක් එකතු වුණාම මොකද හැදෙන්නේ? සමාජයක්, ගමක්, රටක්. රයිට්. එහෙනම් ඊට පස්සේ එක් පොඩි නිෂ්පාදන ආයතන ගොඩක් එකතු වෙලා හැදෙනවා. රටක නිෂ්පාදනයක්. හරි. රයිට්. බලන්න. ටියුට් එකට එන්න. බලන්න ආර්ථික පද්ධතියක කුඩා ආර්ථික ඒකකවල හෝ විචලයන්ගේ හැසිරීම අධ්‍යයනය කිරීම සූක්ෂම ආර්ථික විද්‍යාවයි. සූක්ෂම ආර්ථික විද්‍යාව මගින් ආර්ථික පද්ධතියක් තුළ සිටින පාරිභෝගිකයන්, ශ්‍රමිකයන්, නිෂ්පාදන ආයතන හා ආණ්ඩුව වැනි තනි ආර්ථික ඒකකවල හැසිරීම විග්‍රහ කෙරේ. එමෙන්ම ආර්ථික ඒකක විකල්ප හමුවේ තේරීම් කරන ආකාරයත් එම තේරීම් නිසා ඇති වන ප්‍රතිඵලත් සූක්ෂම ආර්ථික විද්‍යාවෙන් විශ්ලේෂණය කරේ. මොකද වෙන්නේ? මෙන්න පුංචි ඒකක විකල්ප හමුවේ කොහොමද තේරීම් කරන්නේ? ඒවැ ප්‍රතිලාභ මොනවාද? ඒවැ අවසාන ප්‍රතිඵල මොනවාද? මේ පුංචි ඒකක පිළිබඳ හැම කටයුත්තක්ම අන්තර්ගත වෙන්නේ කොහෙද? සූක්ෂම ආර්ථික විද්‍යාවයි. බලන්න සූක්ෂම ආර්ථික විද්‍යාව විශ්ලේෂණයේ තියෙන උදාහරණ භාණ්ඩයකට තියෙන ඉල්ලුම සැපීම. එක භාණ්ඩයකටනේ වෙළඳපොළක ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ එක මාකට් එකක. ඊට පස්සේ එක පාරිභෝගික හැසිරීම. නිෂ්පාදන සාධකයක ඉල්ලුම සැපීම. නිෂ්පාදන සාධක හතරක් ගොඩක් තියෙනවා. එක සාධකයක ඉල්ලුම සැපීම අපි කියන්නේ. නිෂ්පාදන ආයතනයක හැසිරීම. ඊට පස්සේ ආණ්ඩුවේ හැසිරීම. ආණ්ඩුව කිව්වහම එක ආණ්ඩුවක්. තව ආණ්ඩු ගොඩක් තියෙන ලෝකයේ තුල සමස්තය ගැන මේ කතා කරන්නේ. එක ආණ්ඩුවක හැසිරීම. ඒතොර ඒක සමස්තය කියන තැනට වැටෙන්නේ නැහැ. හරි නේද? අභිෂාන් පැටලෙන්නේ නැහැ නේද ටික? නෑ. හරි. සාර්වාර්ථික විද්‍යාව පුතේ බලන්න. ආර්ථික පද්ධතියක සමස්ත ඒකකවල හෝ විචලයන්ගේ හැසිරීම පිළිබඳ අධ්‍යයනය කිරීම සාර්වාර්ථික විද්‍යාවයි. ආර්ථික පද්ධතියක සමස්ත ඒකකවල හෝ විචලයන්ගේ හැසිරීම අධ්‍යයනය කිරීම පිළිබඳ අධ්‍යයනය කිරීම සාර්වාර්ථික විද්‍යාවයි. බලන්න සමස්තය ගැන තමයි එතන කතා කරන්නේ. කිසියම් ආර්ථික පද්ධතියක සමස්තයක් ලෙසගෙන එහි ව්‍යුහය, සාධනය හා හැසිරීම පිළිබඳ විශ්ලේෂණය කිරීම සාර්වාර්ථික විද්‍යාව වශයෙන් හඳුන්වයි. මොකද වෙන්නේ? කිසියම් ආර්ථික පද්ධතියක්, ලොකු පද්ධතියක් සමස්තයක් ලෙසගෙන එහි ව්‍යුහය, සාධනය සහ හැසිරීම. ඒ කියන්නේ මේ පුංචි ඒකක් ගැන නෙමෙයි කතා කරන්නේ, මුළු රටක් ගන්න. මේ රටේ කොහොමද ආර්ථික පද්ධතිය හැසිරීම? මේ රටේ කොහොමද ජීවන තත්ත්වය? මේ රටේ ආදායම කීයද? මේ රටේ විනිමය අනුපාතය කොහොමද? අන්න ඕක තමයි සාර්වාර්ථික විද්‍යාවේදී අපි කතා කරන්නේ.
පහත නිදසුන් දීලා තියෙනවා සමස්ත නිමෙවුම් මට්ටම උද්දමන අනුපාතය විරකියා මට්ටම සමස්ත නිමෙවුම් මට්ටම කියන්නේ ලංකාවේ තියෙන නිමෙවුම් මට්ටම. ඊට පස්සේ උද්දමන ඉන්ෆ්ලේෂන් එක භාණ්ඩයකට අදාළ උද්දමනයක් නෙමෙයි රටේම උද්දමනය තමයි ඔය කියන්නේ සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ උද්දමන තත්ත්වය. ඊට පස්සේ විරකියා මට්ටම රස්සාවල් නැතුව ලංකාවේ කොච්චර මිනිස්සු ඉන්නවද කියන එක. ඊට පස්සේ සමස්තයක වාට මට හොයන්න බෑ පුතේ ගෙවුම් ශේෂ ලේඛනය කියන්නේ අපි ඉගෙන ගන්න ඕක 8 වෙනි පාඩම 13 වසරේදී ඔයාලට තව අවුරුද්දකින් විතර අපි ෆිසිකල් ක්ලාස් එකකදී ගොඩක් දුරට කරන්න පුළුවන් වෙයි ඔක. මොකද වෙන්නේ ගෙවුම් ශේෂ ලේඛනය කියන්නේ පුතේ රටක් විසින් බාහිර සමාජයත් එක්ක කරන ගනුදෙනු බාහිර රටවල් සමග කරන ගනුදෙනු ඇතුළත් කරලා පිළියෙල කරන ලේඛනය. යම් රටක් ලංකාව විසින් මේ කියන්නේ ලංකාව කියන රට මේ ලංකාව තියෙනවනම් මේ ලංකාව ලෝකේ ඉන්න පිට රටවල් එක්ක ගනුදෙනු පිට රටෙන් බඩු මිලදී ගැනීම කොච්චරයිද ගෙවීම ලැබීම් කොච්චරයිද ගෙවීම් කොච්චරයිද ඔය ටික දාලා හදන පොඩි ස්ටේට්මන්ට් එකක් ලිස්ට් එකක්. ඒකට අපි කියනවා ගෙවුම් ශේෂ ලේඛනය කියලා. විනිමය අනුපාතක එක හරි. ඊට පස්සේ පොඩි නෝට් එකක් තියෙන තනියෙන් බලා ගන්න. ප්‍රශ්න ටිකක් තියෙන කරන්ට් එකක් ගන්න. පොඩි වෙලාවක් දෙන ඉක්මනට කර. මේ ටික කියවලා ප්‍රශ්න ටික කරගෙන යන්න ටක් ගන්න. නම් කියලා අහනවා. ඉක්මනට කර. ඉවරනම කියන්න ඉවරනම. සර් මොකක්ද කරන්න ඕනේ? පල්ලෙහා තියෙන ප්‍රශ්න ටික. හරි. ඔයාගලන්ට ටියුට් එක නෑනේ. හරි ඒ ටික තියලා. ප්‍රශ්න ටික පොඩ්ඩක් තියමු ටියුට් එක නැතිව ඉන්නවනේ. රයිට් මේක ලියා ගන්නටක් ගන්න. අනේ සෝරි මට ඒක අමතක වුණා. මේ නෝට් එක ලියා ගන්න. කට්ටියකට ටියුට් එක නැහැ නේ. ඒකනේ වැඩි. මට අමතක වුණා ඒක. රයිට් මේක ලියා ගන්නටක් ගන්න. ප්‍රශ්න ටික බලමු ටියුට් එක.
හරි සර්. right. යථානුරූපී ප්‍රකාශ සහ අභිමතානුරූපී ප්‍රකාශ. මේකත් ලියමුද? අභිමතානුරූපී ප්‍රකාශ කියන එකත් ලියන්නකෝ. දෙකක් මම කියලා දෙන්නම්. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද කියන්න? එන්න පන්තියේ කට්ටිය අඩු වෙනවා. හරි මොකද? කට්ටිය යනවනේ. මොකද ආවද? පන්ති ඔබනා කිව්වේ ඈ මොනවා කියලා කියද්ද දන්නේ නැහනේ. ලියාගත්තද මේ දෙක? ඔව්. රයිට් බානේ යම් දෙයක පැවතිය යුතු ස්වභාවය බාන යථානුරූපී ප්‍රකාශයක්. යම් දෙයක දැනට පවතින ස්වභාවයත් කලින් පැවති තත්ත්වයක් ඉදිරියට ඇති වෙන තත්ත්වයක් පිළිබඳ කරන ප්‍රකාශයන්නේ. එවැනි ප්‍රකාශ තුළින් කුමක්ද කුමක් වූයේද කුමක් වනු ඇද්ද යන ප්‍රශ්න වලට පිළිතුරු හැඟවේ. මෙච්චරයි. යථානුරූපී ප්‍රකාශයක් කියන්නේ පුතේ පුද්ගල යථාර්ථය. පුද්ගලයෙකු විසින් යථාර්ථය යම්කිසි ප්‍රකාශයක් කරන ලබන ප්‍රකාශයක් ඔප්පු කිරීමක් එක්ක නිරීක්ෂණයක් එක්ක නිගමනයක් එක්ක ඔප්පු පරීක්ෂණයකින් පසුව කරනු ලබන ප්‍රකාශයක් අපි කියන මොකක් කියලාද? යථානුරූපී ප්‍රකාශයක් කියලා. ඒ කියන්නේ කරන්නම් වාලේ කියන්නම් වාලේ කියන ප්‍රකාශයක් නෙමෙයි. හොඳ සාධනීය සොයා බැලීමකට පස්සේ කරනු ලබන ප්‍රකාශයකට අපි කියන මොකක් කියලාද? යථානුරූපී ප්‍රකාශයක් කියලා. හරි ඊට පස්සේ අභිමතානුරූපී ප්‍රකාශයක් කියන්නේ පුතේ පුද්ගල අභිමතය පරිදි කරනු ලබන ප්‍රකාශයක්. මේක එහෙම ඩේන්ජරස් අත්‍තරම. මේක කියන්නම් වාලේ දැන් මිනිස්සෙක් බීලා පාරේ යන ගමන් මම ඔය උදාහරණයක් කිව්වා මෛත්‍රී හොරා මේක කෑවා මේක විනාශ කරාම කියලා යනවා. තව එක කීලං එක යනවා ඒ දැන්ක මහින්දර බයින මහින්ද හොරා මේක විනාශ කරා මේක කෑවා එහෙම කියනවා. ඊට පස්සේ ඊළඟ එක තව කාට හරි බයිනවා. ඔයක මොකද්ද? ඒ පුද්ගල අභිමතය ඒ පුද්ගලයාගේ දේශපාලන මතවාදයේ මත මේක වෙනස් වෙනවා. ඒ මිනිස්සයා ඕක ගිහිල්ලා කොහෙවත් ඇනලයිස් කරලා කරන දෙයක් නෙමෙයි. කොහෙවත් ගිහිල්ලා හොයන් ඇවිල්ලා කියන ප්‍රකාශයක් නෙමෙයි. මේක කියන්නේ මෙයා මේ ගිහිල්ලා පොලිස් රිපෝට් බලලා මේ මිනිස්සයා හොරගම් කරලා තියෙනවද මේ මිනිස්සයාගේ ආර්ථික සංවර්ධන වේගය කීයද එහෙම බලලා කරන ප්‍රකාශයක් නෙමෙයි. කියන්නම් වාලේ කියන ප්‍රකාශයක්. ඔහේ කරන පුද්ගල අභිමතය. ඒ පුද්ගල අභිමතය පරිදි කරන ප්‍රකාශ මොකක් මතද තීරණය වෙන්නේ? පුද්ගලයාගේ සිතුම් පැතුම් ආකල්ප ඒ මිනිස්සයාගේ අධ්‍යාපන මට්ටම ආගම ඒ මිනිස්සයා ආශ්‍රය කරන පිරිස ඔය කියන සාධක මත අභිමතානුරූපී ප්‍රකාශ පෙන්눔 කරනවා. අභිමතානුරූපී ප්‍රකාශයක් ගොඩ නැගෙනවා. බලන්න මේ දෙකේ වෙනස දීලා තියෙනවා. මේවා දැඩි ලෙස විෂයානුබද්ධ වූ ප්‍රකාශමේ යථානුරූපී ප්‍රකාශ වන අතර පුද්ගල විනිශ්චයන් මත තීරණය නොවන විද්‍යාත්මක පැහැදිලි කිරීම. ඒ කියන්නේ මේ යම්කිසි කාරණයක් පිළිබඳ
අභිමතානුරූපී ප්‍රකාශයක් කරාම පුතේ මම කියන එක වෙනස් ඔයා කියන එක වෙනස්. ඒ කියන්නේ මොකක් හරි දැන් දේශපාලන පක්ෂයක් ගැන කතා කරන්න එක දේශපාලන පක්ෂයක් ගැන මම කියන මතයයි ඔයා කියන මතයයි දෙකක් වෙන්න පුළුවන්. හැබැයි යථානුරූපී ප්‍රකාශයක් මොන පුද්ගලයා කරත් එකම කේස් එක නම් කියන්නේ එකම සිද්ධිය ගැන නම් කියන්නේ කවුරු ප්‍රකාශය කරත් ඔක්කොම ප්‍රකාශ එකිනෙකට ගැලපෙන්න ඕන සමාන වෙන්න ඕන. ඇයි? යථාර්ථයනේ. ඇත්ත කියන එක වෙනස් වෙන්න බෑ. ඇත්ත කියන එක ඔයා කිව්වත් ඒ විදිහටම වෙන්න ඕන මම කිව්වත් ඒ විදිහටම වෙන්න ඕන. මම ඔක AT ක්ලාස් එකේ ඔයාලට කියලා දුන්නේ යථානුරූපී ප්‍රකාශයක් අර අනිවාර්යයෙන්ම අතීත සිද්ධියක් වුණොත් යථානුරූපී ප්‍රකාශයක් කිව්වා. ඊට පස්සේ ශේෂ්ත්‍රයේ විශේෂඥයෙකු කරනු ලැබූ ප්‍රකාශයක් නම් යථානුරූපී ප්‍රකාශයක් කිව්වා. සහ මොකද්ද වෙන්නේ? ගොඩක් ඔය ස්වභාවික සංසිද්ධීන් ගැන කිව්වොත් ගොඩක් දුරට යථානුරූපී ප්‍රකාශයක්. කියන්නේ අතීතයේ හෝ විශේෂඥ පුද්ගලයෙක් කරනු ලබන ප්‍රකාශයක්. ඊයේ වැස්ස කියලා කියන එක ගොඩක් දුරට යථානුරූපීනේ. ඒකත් බොරුවට කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙන්නේ මොකද්ද වෙන්නේ? ඊයේ වැස්ස කියලා කිව්වොත් ඒක යථානුරූපී ප්‍රකාශයක් බවට පත් වෙනවා. හරි සාමාන්‍යයෙන් අභිමතානුරූපී ප්‍රකාශයක් දැන් මේක මෙහෙම වුණොත් හොඳයි. රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි විය යුතුයි කියලා ඔයා හිතනකොට මම හිතනවා එහෙම වෙන්න ඕනේ නැහැ කියලා. ඒ කියන්නේ මගේ මතය. මම මේක දකින විදිය. එනම් යථානුරූපී ප්‍රකාශයක් කියන්නේ යම්කිසි නිශ්චිත හොයා බැලීමකට පස්සේ යම්කිසි නිශ්චිත පරීක්ෂණයකට පස්සේ කරුණු ලබන ප්‍රකාශයක්. සත්‍ය පිළිබඳ හෝ සත්‍ය පිළිබඳ සත්‍යානුරූපී බවකින් කරන ප්‍රකාශයක්. අභිමතානුරූපී ප්‍රකාශ අභිමතය පුද්ගල අභිමතය බං. මම හිතන දේ තමයි මම කියන්නේ. ඔයා හිතන දේ තමයි ඔයා කියන්නේ. පුද්ගලයාගේ අභිමතය පුද්ගලයා මේ කේස් එක දකින විදිය. එයාගේ රුචි අරුචිකම් දැනුම් මට්ටම දේශපාලන මතවාද ආගම දහම ඔය කියන දේවල් එක්ක තමයි ඒ ප්‍රකාශය සිද්ධ වෙන්නේ. හරි රයිට්. පිළිතුරු 6 යම් දෙයක් පැවතිය යුතු ස්වභාවය කුමක්ද යන්න හෝ සිදුවිය යුත්තේ කුමක් මෙහෙම වුණොත් හොඳයි කියලා. ඒ කියන්නේ සමහරවිට මේව කරගන්නත් බෑ. මේ මිනිස්සු කියන මෙහෙම වුණොත් හොඳයි මෙහෙම තිබුණොත් හොඳයි යන්නේ වගේ ප්‍රකාශ සිදුවිය යන ප්‍රකාශ ප්‍රශ්නයට දෙන පිළිතුරු හා යොමු ප්‍රකාශ වේ. මෙම ප්‍රකාශ දැඩි ලෙස පුද්ගලවද්ද ආත්මගත ප්‍රකාශ වන අතර අදාළ පුද්ගලයාගේ දර්ශනීය ආගම තත්ත්වයේ සාර ධර්ම ආදී මත එලි දැක්වේ. මෙවැනි ප්‍රකාශ කිසියම් අයෙකු විසින් සිදුවනු දැකීමට කැමති දේවල්ය. එනම් ඔහු හොඳ හෝ නරක වශයෙන් විශ්වාස කරන දේවල්ය. මේවා කිසිසේත්ම විද්‍යාත්මක පදනමකින් පරීක්ෂාවට භාජනය කළ නොහැකි වේ. මෙම ප්‍රකාශ විද්‍යාත්මක නොවන ප්‍රකාශ ලෙස හැඳින්වේ. රයිට්. කියන්න බලන්න මට දැන් මේ කියන ප්‍රකාශ අභිෂාන් කියන්න දැන් මං කියනවා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි විය යුතුයි. ඒක යථානුරූපීද අභිමතානුරූපීද? රාජ්‍ය සේවකයන්ගේ. ඔව්. වැටුප් වැඩි විය යුතුයි කියන මම කියනවා. ඒක යථානුරූපීද අභිමතානුරූපීද? යථානුරූපී නෑ පුතේ ඒක අභිමතානුරූපීයි මම හිතලා කියන්නේ. යථානුරූපී දැන් මම මුකුත් හොයලා බලලා නෙමෙයි කියන්නේ. ඒක ඔයාට කියන්න බෑද වැඩි වෙන්න ඕනේ අඩු වෙන්න ඕනේ කියලා. අන්න ඒ පැහැදිලි තේරුම් ගන්න වැඩි. ඊට පස්සේ මේ උමේෂි මම කියනවා මොකද්ද මම නෙමෙයි ආර්ථික විශේෂඥයෙක් පවසනවා ලංකාවේ ආර්ථිකය යම්කිසි පසුබෑමකට ලක්ව තියෙනවා කියලා. ඒතකොට මොකද්ද ඒක? යථානුරූපීද අභිමතානුරූපීද? උමේෂි ප්‍රශ්න දෙකයි ඇහුවේ සිංගලගේ කට්ටිය. හරි. ඒක මොකද්ද? ඒක යථානුරූපී ප්‍රකාශයක් මොකද්ද? ප්‍රධාන සාධකයක්. ඒ කියන්නේ ප්‍රබල ආර්ථික ශාස්ත්‍රයේ විශේෂඥයෙකු කරනු ලබන ප්‍රකාශයක් ගැන තමයි කියන්නේ. හරි ප්‍රශ්න අහනකොට යන්න එපා ඉතින්. හරි. මේ පුද්ගල කියන්නේ යම්කිසි පුද්ගලයෙක් කියන්නේ සනෝනේ ඊයේ වැස්ස කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කිව්වොත් ඒකේ යථානුරූපී යන්න රයිට්. ඒ කියන්නේ ඊයේ ඒක අතීත සිද්ධියක්. අනික කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ මෙසේජ් එකක් රයිට්. ඒ කියන්නේ පුද්ගලයා කොයි වෙලේ try කරනවා මොකද වෙන්නේ? හරි ඒ මනුස්සයා හොයලා බලලා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? හැම වෙලේම නිරීක්ෂණයක් පරීක්ෂණයකට පස්සේ තමයි මේ ප්‍රකාශය සිද්ධ කරන්නේ. රයිට්. මේ ටක් ගාලා මේ නෝට් එක ලියාගන්න. ඉවර කරමු ඊට පස්සේ.
ලියන අත්‍යවශ්‍ය ආහාර සෑම දිනාටම අත්‍යවශ්‍ය ආහාර සෑම දිනාටම මිලදී ගත හැකිවන පරිදි ඒවායේ මිල අඩු කළ යුතුය. ඒවායේ මිල අඩු කළ යුතුය. ඊට පස්සේ ලියන දෙක අත්‍යවශ්‍ය ආහාරවල මිල අඩු කළ විට අත්‍යවශ්‍ය ආහාරවල මිල අඩු කළ විට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වේ. හරි දැන් පැහැදිලි මං හිතනවා ඔයගලන්ට පැහැදිලි ඇති කියලා යථානුරූපී ප්‍රකාශයක් කියන්නේ මොකද්ද අභිමතානුරූපී ප්‍රකාශයක් කියන්නේ මොකද්ද මම තවදුරටත් ඔයගල ලබන සතියේ පැහැදිලි කරලා දෙන්නම්. හරි යාළුවන්ට මැසේජ් එක දෙන්න මේක ක්ලාස් එකට ඉන්න කියලා එනවා යනවා දැන් මුල් තත්ත්වෙන් පටන් ගන්නකොට හිටිය ගන්න අවසන් වෙද්දි නැහැ. හරි රයිට් අනිවාර්යෙන් ක්ලාස් එකට එන්න කියන්නේ ලබන සතිය අනිවාර්යෙන්. ඒ කියන්නේ මේ කර්ෆියු දිගටම ලොක්ඩවුන් එක නොතිබ්බොත් අනිවාර්යෙන්ම ටියුට් එක හම්බ වෙනවා. දැන් මේ ඉන්න කට්ටියගෙන් ටියුට් එක හම්බෙච්ච නැති අය මට දැම්මම මැසේජ් එකක් දාන්න. ටියුට් එක දැන් ගෲප් එකේ අද ක්ලාස් එකට ආපු අයගෙන් ටියුට් එක ගත්තේ නැති කවුරු හරි ඉන්නවනම් ටග් ගාලා මැසේජ් එකක් දාන්න. හරි රයිට්. කවුද ගත්තේ නැති අය කවුරු හරි ඉන්නවනම් ඔහොම කියන්නකෝ. මම තමයි. කවුද අභිශාන්ත? ඔව්. මරු මිනිස්සේ අර කවුද තිලිනේද? හරි මට මැසේජ් එකක් දාන්න. උමේෂ් හරි තිලිනි ගත්තානේ උමේෂ් යරන්න නැහැ හරි මේ ගන්න මං ක්ලාස් එක ඇරලා දින දවස් බලලා කියන්න එහෙම නැත්නම් ඔයාලා ඉන්න තැනකට හරි කියලා දෙන්න හරි රයිට් එහෙනම් මේ කරපු වැඩ ටික බලා ගන්න ඊළඟ දවසේ වෙලාවට ක්ලාස් එකට ලොග් වෙන්න සහ තව යාළුවෝ ඉන්නවනම් පණිවිඩය දෙන්න ක්ලාස් එකට ඉන්න කියලා හරි කනෙක්ෂන්ස් ප්‍රශ්න ඇති මොකද අනිත් ක්ලාස් ඔක්කොම හවසට තියෙන එක දැන් ඔයාලට උදේට මම කෝන් කරන්නේ ඒත් ඔයගලන්ට වැස්සේ ප්‍රශ්න මුකුත් නැහැ හරි වෙලාවට ක්ලාස් එකට එන්න කරපු වැඩ ටික බලා ගන්න හරි තව යාළුවෝ ඉන්නවනම් පණිවිඩය දෙන්න හරි එහෙනම් ගිහලා එන්න බුදු සරණයි පරිස්සමෙන් ඉන්න හැමෝම